තෙරුවන් සරණයි හැමෝටම. මම මේ උත්සාහ කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අතරින් ත්‍රිපිටකයම සාරාංශ කරපු ඉතා වටිනා ධර්ම ග්‍රන්ථයක් පිළිබඳවත් ඒ ධර්ම ග්‍රන්ථයේ අභ්‍යන්තරය එහෙම නැත්නම් මෙහි සඳහන් වන දේවල් අපේ ජීවිතයේ සමග ඒකාබද්ධ කරගන්නේ කොහොමද කියලා පුංචි පැහැදිලි කිරීමක් කරන්නට මම අද දවසේ මේ පුංචි අනුශාසනාව ආරම්භ කරනවා. ඉදිරියට වරින් වර මේ පිළිබඳව කෙටි දේශනාවල් ඔබේ අවබෝධය පිණිසත් ඔබේ උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිසත් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මගේ මාතෘකාව වෙන්නේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ ලෞතර බුදුදහම සම්මතයෙන් ඔබට. ඒ කියන්නේ සම්මතය තුල එහෙම නැත්නම් අපේ පොත්පත්වල අපේ දේශකයන් වහන්සේලා දේශනා කරන සඳහන් කරන කාරණාවලට එහා ගිය අපේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට හැකි වෙන උතුම් ධර්ම කාරණා රාශියක් ලෞතර බුදුදහම තුල ඇතුළත් වෙලා තිබෙනවා. සම්මතය තුල එහෙම නැත්නම් අපි වත්මන් ජීවිතය තුල පරිහරණය කරන වත්මන් ජීවිතය තුල අවබෝධ කරගෙන තිබෙන ධර්ම කාරණා ගත්තාම බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සසරින් ඈතර වීම සඳහා දේශනා කළ කරුණුද කියන කාරණා පිළිබඳව අපිට සැකයක් මතුවෙනවා. ඉන්ම අදහස් කරන්නේ පොතේ තියෙන කාරණාව හෝ එහෙම නැත්නම් වෙනත් කෙනෙක් දේශනා කරන ඒ දේශනාව තුළින් ඇත්තටම අපේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්ද කියන කාරණා පිළිබඳව අද ගැටලුවක් වෙලා තිබෙනවා. ඒකට හේතුව වර්තමානයේ ගිහි පැවිදි ભેදයක් නැතිව අවංකව මේ ලෞතර බුදුදහම තමන්ගේ ජීවිතය සමග ඒකාබද්ධ කරගන්න පිරිස බොහෝමයි. නමුත් ඒ බොහෝ අයට ඒ ධර්මාබෝධය ලබාගෙන මේ සසරින් එතර වීමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා එහි ඵල නෙලාගත්තා කියලා ඔවුන්ටම අවබෝධ වෙලා තියෙනවද කියන එකත් ගැටලුවක් වෙනවා. ඒ නිසා මගේ මේ උත්සාහය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් සද්ධර්මය විනය සූත්‍ර අභිධර්ම කියන මේ ත්‍රිපිටකයම සාරාංශ කරපු ග්‍රන්ථයක් විදියට අපි කවුරුත් දන්නා හඳුනන ලෝකේ විශාල භාෂාවල් ගණනකට පරිවර්තනය වෙලා තිබෙන උතුම් ධර්ම ග්‍රන්ථයක් පිළිබඳව හැඳින්වීමක් කරලා එය ඉදිරියට දේශනා කරන්නට. එතකොට ඔබ අපි කවුරුත් අහලා තියෙනවා කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකය නැත්නම් විනය සූත්‍ර අභිධර්ම කියන මේ ත්‍රිපිටකය සාරාංශ කරපු ග්‍රන්ථයක් විදියට තිබෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ධම්මපදය. එතකොට මේ ධම්මපදය පිළිබඳව මම හිතන්නේ නොදන්නා කෙනෙක් ඉන්නව නම් එය අතලොස්සක්. ධර්මය පිළිබඳ යම් අවබෝධයක් තිබෙන ඕනෑම කෙනෙකුට ධම්මපදය පිළිබඳව යම් අවබෝධයක් වැටහීමක් තිබෙනවා. ඒකට ධම්මපදයේ අපි දන්නවා ගාථා වශයෙන් තිබෙන්නේ ගාථා වශයෙන් ගතතින් 423ක් තියෙනවා. ඒ වගේම වග්ග වශයෙන් 26ක් තිබෙනවා. ඒතකොට මේ වග්ග 26 තුල මේ ගාථා 423ක් සඳහන් වෙලා තිබෙනවා. මේ ගාථා 423ම ගත්තාම පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහා දේශනා කරපු බවයි. මෙන්න මේ පිළිබඳව පුංචි අවබෝධයක් ඔබේ ජීවිතවලට ලබා දෙන්නට තමයි
මම මේ උත්සාහ කරන්නේ. මම මේ දේශනා කරන කාරණා පිළිබඳව ඔබ එක සැරේට විශ්වාස කරන්නට එපා. මොකද බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය තුලම දේශනා කරලා තිබෙනවා පොතපතේ තිබුණා කියලා, උගත් කෙනෙක් කිව්වා කියලා, ඒ වගේම භික්ෂුන් වහන්සේ නමක් ওই වගේ උගත් කෙනෙක් සඳහන් කළා කියලා එහෙම විශ්වාස කරන්න එපා කියලා. එතකොට අපි විශ්වාස කළ යුත්තේ ඒ ධර්මය අපේ ජීවිතය සමග මිශ්‍ර කර ගැනීමෙන්, අපේ ජීවිතය සමග ඒකාබද්ධ කර ගැනීමේදී අපේ ජීවිතවලට යම්කිසි සුවයක්, යම් සැනසෙල්ලක්, යම් නිවීමක් ඇති වෙනවා නම් අන්න ඒක පිළිගන්න කියලා. එහෙම නැතුව පොතපතේ තිබුණ කියලා, කවුරුත් දේශනා කළා කියලා, කවුරු හරි සඳහන් කළා කියලා, තමාට වඩා උගතෙක් කිව්වා කියලා, තමන්ගේ ගුරුවරයා කිව්වා කියලා එහෙම පිළිගන්න එපා කියනවා. එතකොට අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනකොට ඒ තුලින් අපේ ජීවිතවලට අපි බලාපොරොත්තු වෙන්නේ කවුරුත් නිවනනේ. ඒ නිවන තමන්ගේ ජීවිතේට ලං වෙන්නේ නැත්නම් එය දහම් මගක් නෙවෙයි. ඒ විමුක්ති මාර්ගය නෙවෙයි. එය නිවැරදි මාර්ගයක් නෙවෙයි. එහෙමනම් අපිට නිදහස තිබෙනවා. චින්තන විමර්ශන කියන නිදහස, ඒ වගේම සිතීමේ හා විමසීමේ නිදහස අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිදහසට බාධා කරලා නැහැ. ඒ නිදහස තිබෙනවා අපිට හිතලා යමක් කරන්නට කියන්නට, විමසන්නට අපිට නිදහස තිබෙනවා. ඒ නිසා මම ඔබට මේ පළවෙනි අනුශාසනාව තුළ යෝජනාවක් කරනවා. ඔබට යම්කිසි ගැටලුවක් නම්, පිළිගන්නට බැරි නම් ඒ පිළිබඳ විමසන්නට පුළුවන්. පිළිනොගෙන ඉන්නටත් පුළුවන්. ඒ සම්පූර්ණ නිදහස ලබා දීලා තියෙන්නේ ලෞතර බුදුදහමෙන් පමණයි. අනෙත් ආගම්වල කියපු විදියට දේවවාදී ආගම්වල බොහෝ වෙලාවට දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේ තමයි හරි, ඒ නිසා දෙවියන් වහන්සේ කියන දේ ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න කියන කාරණාවනේ පැහැදිලි කරලා තියෙන්නේ. බුදුදහම තුල එහෙම එකක් නැහැ. බුදුදහම තුල සඳහන් වෙන්නේ තමන්ට නිවැරදි කියලා වැටහෙනම් එය තවත් කෙනෙකුට පීඩාවක්, බාධාවක්, හිංසාවක් නොවනවා නම් එය පිළිගන්නා ලෙසයි. එහෙමනම් මම මගේ මුල්ම අනුශාසනාවේ මාතෘකාවට යන්නම්. ධම්මපදය. ධම්මපදය කියලා දැන් මෙතනදී මා සඳහන් කරන්න උත්සාහ කරන්නේ ධම්මපදයේ පොත ඕනෑ තරම් තියෙනවා. බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙනවනේ. ඕනම තැනකට අරගෙන යන්න පුළුවන්. ඒ වගේ පුංචි පොතක් ගාථා 423 තියෙනවා, අර්ථ තියෙනවා, ඕනෑ තරම් වෙළඳපළේ තියෙනවා. ඉතින් ඒවයි ගාථාවත් අර්ථයත් ඔබට ඕනෑ තරම් බලා ගන්න ඉඩකඩ තිබෙනවා. නමුත් මම උත්සාහ කරන්නේ පොතේ තියෙන අර්ථයට එහා ගිය අර්ථයක් අපේ ජීවිතයේ සමග ඒකාබද්ධ කරගෙන අපේ ජීවිත තුළ සැනසීම උදා කරගන්නේ කොහොමද කියලා කරුණු කාරණා කීපයක් සඳහන් කරන්නට. එහෙමනම් මම මුලින්ම ධම්මපදය කියන වචන දෙක අර්ථවත් කරන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපේ පොතපතේ සඳහන් වෙලා තිබෙන්නේ ධර්මය පද්‍ය වශයෙන් තිබෙනවා කියලා. ධම්මපදය කියන එකට දීපු අර්ථය තමයි ධර්මය පද්‍ය වශයෙන් තියෙනවා කියන එක. මේකට එහා ගිය අර්ථයක් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. පදය කියලා කිව්වහම අපිට විවිධ පද තියෙනවනේ. සිව් පද තියෙනවා, කවි පද තියෙනවා, එක එක පද වර්ග තියෙනවනේ. එතකොට පදය කියන එක දැන් බෙර පදය එහෙම ගත්තාම පද තියෙනවා. දැන් බෙර පදය කියලා ගත්තාම බෙර පදය කියලා කියන්නේ බෙරේ තාලයට. තාලයට. ඒක වදින විදිය. ඒකේ හඬ. ඒ හඬ නිකුත් වෙන ස්වරය, ස්වරූපය. ඒකට අපි කියනවා පදය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ
මෙතනදී ධම්මපදය කියන තැන දේශනා කරලා තියෙන්නේ මේ ක්‍රියාත්මක වෙන විදිය. පදය කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන විදිය. ධම්ම කියන වචනෙන් අදහස් කරන්නේ අපේ ජීවිතයේ තුල අපි දරාගෙන ඉන්න දේවල්. අපි දරාගෙන ඉන්නවා කියන එක. අපි ඒවා අපේ ජීවිතේට ලං කරගෙන තියෙනවා කියන එක. අපේ ජීවිතයේ සමග අපි බද්ධ කරගෙන තියෙනවා කියන එකයි ධම්ම කියලා කියන්නේ. එතකොට අපේ ජීවිතයේ තුල අපි දරාගෙන ඉන්නේ මොනවද? අපේ ජීවිතය තුළ අපි දරාගෙන ඉන්නේ මොනවද? හැම වෙලාවෙම අපිට පේනවා අපේ ජීවිතය තුළ අපි දරාගෙන ඉන්නේ යම්කිසි වේගයක්. මේ වේගය කියලා කිව්වට ඒක ඔබට පැහැදිලි වෙන්නට නැහැ. මම මෙහෙම ගන්නම්. අපේ ජීවිතය තුළ අපි හැම වෙලාවෙම දරාගෙන ඉන්නේ කුමක් හෝ අපේක්ෂාවක්. කුමක් හෝ අපේක්ෂාවක්. එහෙම නැත්නම් කුමක් හෝ බලාපොරොත්තුවක්. එතකොට මෙන්න මේ අපේක්ෂාව එහෙම නැත්නම් බලාපොරොත්තුව අපේ ජීවිතයේ තුල ක්‍රියාත්මක වෙන විදිය තමයි පදය කියලා කියන්නේ. ක්‍රියාත්මක වෙන ආකාරයනේ, ක්‍රියාත්මක වෙන විදියනේ, ක්‍රියාත්මක වෙන තාලයනේ. එතකොට ධම්මපදය කියලා කියන්නේ අපේ ජීවිතයේ තුල අපි දරාගෙන ඉන්න දේවල්, දරාගෙන ඉන්න අපේක්ෂාවල්, දරාගෙන ඉන්න බලාපොරොත්තු ක්‍රියාත්මක වෙන විදිය. ඒක දිහා බලන්නට ඕන අපි. යම්කිසි අපේක්ෂාවක්, යම්කිසි බලාපොරොත්තුවක් අපේ ජීවිතයට ලං වුණාට පස්සේ ඒක අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන විදිය, ක්‍රියාත්මක වෙන ආකාරය අපිට බලන්නලු. මම හිතන්නේ ඔබට ඒක අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැති කියලා. අපේ ජීවිතේ දිහා බැලුවහම අපට පෙනෙනවා අපේ ජීවිතේ විවිධ විදියට ක්‍රියාත්මක වෙනවා. අපි ලෝකයේ සමග ගැටෙනකොට, ලෝකයේ සමග ජීවත් වෙනකොට අපි විවිධ විදියට අපේ ජීවිතේ ක්‍රියාත්මක කරනවා. ඇත්තටම ක්‍රියාත්මක කරනවද නැත්නම් ක්‍රියාත්මක වෙනවද? අපට සමහර වෙලාවට හිතෙන්නේ මට ඕන විදියට මගේ ජීවිතේ මං ක්‍රියාත්මක කරනවා කියලා. මට අවශ්‍ය විදියට මගේ ජීවිතේ මං වෙනස් කර ගන්නවා, හැඩගස්ව ගන්නවා. එහෙම තමයි අපිට එක සැරේට හිතෙන්නේ. මොකද සිත අපි රවට්ටලා Tamanට ඕන විදියට ජීවිතේ කටයුතු කරන්නට කියලා තමයි අපිට උගන්වන්නේ. නමුත් ඇත්තටම ඇත්ත වශයෙන්ම ගත්තහම අපිට ඕන විදියට ජීවිතේ ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් යම් කිසි බලයක් විසින් අපේ ජීවිතේ ක්‍රියාත්මක කරවනවද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්ත දීපා විහෙරත. Tamanට තමා පහනක් කොටගෙන වාසය කරන්නේ. එතකොට Tamanට තමා පහනක් කරගන්නලු. එතකොට අපිට අවශ්‍ය විදියට අපේ ජීවිතේ ආලෝකය අපි හදාගන්නලු. එහෙම බැලුවහම අපේ ජීවිතේ අපිට ඕන විදියට අපි හදාගන්නවා කියලා පේන්නේ. නෑ, තවමත් අපේ ජීවිතේ අපිට ඕන විදියට හදාගන්න බෑ. ඒ නිසානේ අපේ අපේක්ෂා, අපේ බලාපොරොත්තු, ගොඩාක් දේවල් අපෙන් ඈත් වෙලා යන්නේ, වෙනස් වෙලා යන්නේ. අපිට ඕන විදියට ක්‍රියාත්මක කරන්න බැරි වෙනවනේ. එතකොට බොහොම පැහැදිලි තවමත් මට මගේ ජීවිතේ ආලෝකයක් වෙන්න බැරි වෙලා තියෙනවා. මගේ ජීවිතේ තවමත් මට පහනක් වෙන්නට බැරි වෙලා තියෙනවා. මගේ ජීවිතේ පහන, මගේ ජීවිතේ ආලෝකය බාහිර බලවේගයක් විසින් හැම වෙලාවෙම ක්‍රියාත්මක කරනවා. අන්නේ බාහිර බලවේගය කුමක්ද? ඇත්තටම මෙය බාහිර බලවේගයක්ද? එහෙම නැත්නම් අපේ ජීවිතයේ තුලම අපි පුරුදු පුහුණු කරගත්ත දෙයක්ද? මොහොතක් හොඳට කල්පනා කරන්න. ඇත්තටම අපේ ජීවිතේ අපි පුරුදු පුහුණු කරගත්ත දෙයක් තමයි ජීවිතයේ තුල ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලාවෙම. අපිට පෙනෙන්නේ අපිට ඕන විදියට අපි වෙනස් කරනවා වගේ. අපිට ඕන විදියට අපි ක්‍රියාත්මක කරනවා වගේ. නෑ, ඇත්ත කතාව ඒක නෙවෙයි. අපිට නොපෙනෙන, අපිට තේරුම් ගන්නට අපහසු
දෙයක් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. මම උදාහරණයක් ගන්නම්. දැන් අපි දකිනවා මලක්. හිතන්නකෝ අපි 3 දෙනෙක් දකිනවා එකම මලක්. දැන් ඔබ මේ උදාහරණය හොඳට ජීවිතයේ සමග බද්ධ කරන්න. මම උදාහරණයකට ගත්තේ මලක් කියන එක. එතකොට අපි මේ 3 දෙනා අපි නම් තුනකුත් දාගනිමු පහසු වෙන්නේ. සෝමදාස, විමලදාස, ප්‍රේමදාස. මේ 3 දෙනාම දකිනවා එකම මලක්. එතකොට මේ එක්කෙනෙකුට ඒ මල දැක්කහම හිතෙනවා ඒ මල මම ඉඹලා බලන්න ඕනේ කියලා. අනික් කෙනාට හිතෙනවා ඒ මල මම ස්පර්ශ කරන්නට ඕන කියලා. අනික් කෙනාට හිතෙනවා ඒ මල බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට ඕන කියලා. දැන් හිතන්න එකම මල තිදෙනෙක් 3 දෙනෙක් දකිනවා 3 විදියක. එකම මල 3 දෙනෙක් දකිනවා 3 විදියක. දැන් ඔබට පැහැදිලි. එතකොට පළවෙනි කෙනා කල්පනා කරනවා මේ මල ඉඹලා බලන්න ඕන සුවඳද කියලා. හරිද? ඊළඟට දෙවෙනි කෙනා හිතනවා මම මේ මල ස්පර්ශ කරන්න ඕන කියලා. මේ මල අතගාලා බලන්නට ඕන කියලා. දෙවෙනිය. තුන්වෙනියට හිතෙනවා මේ මල ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට ඕන කියලා. දැන් මේ 3 දෙනා දකින්න විදි 3ක්. එකම මල 3 විදියක දැක්කේ ඇයි? කෙනෙකුට කියන්න පුළුවන් එයාට හිතුන විදිය. අන්න එතන තමයි රහස තියෙන්නේ. පළවෙනි කෙනාට හිතුනේ කොහොමද? ඒ මල ඉඹලා බලන්න ඕන කියලා. ඇයි එයාට හිතුනේ නැත්තේ ඒ මල ස්පර්ශ කරන්න? ඇයි එයාට හිතුනේ නැත්තේ ඒ මල බුදුරජාණන් වහන්සේට පූජා කරන්න? දෙවනියාට ඇයි හිතුනේ නැත්තේ මල ඉඹලා බලන්න ඕනේ කියලා? ඇයි හිතුනේ නැත්තේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕන කියලා? තුන්වෙනියට ඇයි හිතුනේ නැත්තේ මල ඉඹලා බලන්න ඕනේ කියලා? ඇයි හිතුනේ නැත්තේ ඒ මල ස්පර්ශ කරන්න ඕන කියලා? ඇයි හිතුනේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ කියලා? මෙතන තියෙනවා රහසක්. ජීවිතේ රහසක් තියෙනවා මෙතන. එහෙම සංකල්ප 3ක් 3 දෙනාට පහළ වුණේ කොහොමද? අන්න එතන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ අපි පෙර ජීවිතේ පුරුදු කරපු විදියට තමයි මේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පෙර ජීවිතේ පළවෙනි කෙනා මල් සම්බන්ධයෙන් කටයුතු කරපු විදිය කුමක්ද? ඒ සංකල්පය, ඒ සිතුවිල්ල, ඒ අදහස තමයි ඔහුගේ සිතට එන්නේ. දෙවනුව ඔහු හිතපු විදියට, ඔහු කරපු විදියට, ඔහු කල්පනා කරපු විදියට පෙර සසරේ ඔහු පුරුදු කරපු විදිය තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. තුන්වෙනියාටත් එහෙමමයි. අන්න ඒ නිසා තමයි එතනදී විවිධ වෙන්නේ. එතකොට දැන් බලන්න මේ 3 දෙනාගේ ජීවිතයේ අභ්‍යන්තරයේ පවතින්නේ අදහස් 3ක්, ක්‍රම 3ක්. එතකොට මේ පුද්ගලයාගේ ජීවිතය තුළ රහසේ තිබෙනවා පුරුද්දක්. රහසේ තියෙනවා පුරුද්දක්. අන්න ඒ පුරුද්දට අනුව ඔහු දැන් ජීවිතේ ක්‍රියාත්මක කරනවා. දරලා තියෙන ජීවිතේ ඔහු පුරුද්දක්. ඒ පුරුද්ද දැන් ක්‍රියාත්මක වෙන විදිය. ඒ පුරුද්ද දැන් ක්‍රියාත්මක වෙන විදිය. එතකොට ඔහු ජීවිතේ දරාගෙන ඉන්නේ පුරුදු අපි ඒවට කර්ම කියලා කියමු. ඒ ජීවිතේ දරාගෙන ඉන්න කර්ම දැන් ක්‍රියාත්මක වෙන විදිය. මම විශ්වාස කරනවා ඔබට ඒක පැහැදිලි වෙන්නට ඇති කියලා. එතකොට ජීවිතේ දරාගෙන ඉන්න මේ කර්ම වලට අපි ඒවා යම් යම් ප්‍රමාණ තියෙනවා. යම් යම් මිමි තියෙනවා.
යම් යම් වේග තියෙනවා. එතකොට ධම්ම කියලා කියන්නේ මෙන්න මේ ජීවිතේ දරාගෙන ඉන්න මේ වේගයට, මේ අදහසට, මේ සංකල්පයට. ඒ වේගයට අනුව තමයි ඔහු දැන් ජීවිතේ වර්තමාන ජීවිතය ක්‍රියාත්මක කරවන්නේ. ඒ නිසා තමයි කෙනෙකුට හිතුනේ එයා ජීවිතේ දරලා තියෙන විදියට මේ මල මම ඉඹලා බලන්න ඕනේ කියලා. ඒ ජීවිතයාගේ පුරුද්ද. එයාගේ ජීවිතය ඔහු දරාගෙන ඉන්න විදිය. ඊළඟ කෙනා දරාගෙන ඉන්න විදිය තමයි මේ මල මම සුවඳ බලන්න ඕනේ කියලා. ඒ ඔහුගේ ජීවිතේ පුරුද්ද. ඒ ඔහුගේ ජීවිතයේ ඔහු දරාගෙන ඉන්න වේගය. තවත් කෙනෙකුට හිතුණා මේ මල බුදුන්ට පූජා කරන්න ඕනේ කියලා. ඒ ජීවිතය ඔහු පුරුදු පුහුණු කරපු විදිය. ඒ ජීවිතය ඔහු දරාගෙන ඉඳපු විදිය. මේක තමයි ජීවිතයක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. ධම්ම පදය කියලා කියන්නේ එතකොට මේ ධර්මය ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන විදිය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් ගාථා 423ක් දේශනා කරනවා වග්ග 6ක් 26ක් යටතේ. අපි උත්සාහ කරමු, අපි බලමු මේ ගාථා එකින් එක වරින් වර තෝරා ගන්නට. එතකොට මේ ධර්මය අපේ ජීවිතය තුළ පිට පුළුවන් වෙයිද ක්‍රියාත්මක කරන්නට? අපේ ජීවිතය තුළ මේ ධර්මය ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙයිද? අපි ඒ සඳහා උත්සාහ කරමු. ඒ උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාගේ ජීවිතය තුළින්ම දහම දකින විදිය, දහම කියන්නේ ධර්මය දකින විදිය තමයි පෙන්වලා දෙන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දකිනම් ඔහු මා දකි. එතෙන්දී පැහැදිලි කරන්නේ යම් කෙනෙක් අන්නර ජීවිතේ පවතින වේගය, ජීවිතේ පවතින බලාපොරොත්තු, ජීවිතේ පවතින අපේක්ෂා ටික දැක්කොතින් ඔහුට පේන ඔහුගේ වේගය, ඔහු ඒව දරාගෙන ඉන්න ප්‍රමාණය පේනවා. ඒ අනුව ඔහු ඒ වේග එක්ක අඩු කරනවා, එක්කෝ වැඩි කරනවා. ජීවිතේ වේගය ඔහු අඩු කරනවා, නැත්නම් ඔහු වැඩි කරනවා. මම හිතර ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා. ධම්මපදයේ යමක වග්ගය, යමක කියලා කියන්නේ දෙකක් කියන එකයි. යමක වග්ගය තුල ආරම්භයේ සිට ධම්මපදයේ අවසාන ගාථා දක්වා යන්නේ මෙන්න මේ ජීවිතේ වේග අඩු කළොත් මෙහෙමයි, වැඩි වුණොත් මෙහෙමයි. හැම ගාථාවක් තුළම අවසාන පරමාර්ථයට එනකොට මේ පරමාර්ථය තුළ පැහැදිලි කරලා දෙන්නේ පුද්ගලයාගේ ජීවිත අභ්‍යන්තරය තුළ පවතින මේ වේග, නැත්නම් මේ අපේක්ෂා, මේ බලාපොරොත්තු, මේ සංකල්ප ටික ක්‍රියාත්මක වෙන විදිය. වේගය වැඩි වුණොතින් ජීවිතේ අභාග්‍ය සම්පන්න වෙන විදියත්, වේගය අඩු වුණොතින් ජීවිතයේ භාග්‍ය සම්පන්න වෙන විදියත් බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. අපි ඊළඟ අපේ දේශනය තුල ධම්මපදයේ සඳහන් වෙන මුල්ම ගාථාවේ සිට අවසාන ගාථාව දක්වා වරින් වර කඩින් කඩ කෙටි වේලාවක් තුල දේශනා කරන්නට අපේක්ෂා කරනවා. එහෙමනම් ඔබ දැනට මතක තියාගන්න, ජීවිතයේ පවතින වේගය අඩු වුණොතින් ජීවිතයට බොහොම සැහැල්ලු බවක් දැනෙනවත්, ජීවිතයේ වේගය බරසාර වුණොත්, වැඩි වුණොතින් ජීවිතය තුළ ගැටලු, ප්‍රශ්න, කරදර, බාධක
නිරන්තරයෙන්ම ඇති වෙන විදියක්. එතකොට ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙනවා අපි ජීවිතේ සැහැල්ලු කරගන්නවද බර කරගන්නවද? ජීවිතේ බර වුණොත් ඒක බර කරත්තයකට සමාන කරනවා. ජීවිතේ සැහැල්ලු වුණොත් අත නොහැර එන සෙවණැල්ල බවට පත් වෙනවා. එතකොට සෙවණැල්ලේ සැහැල්ලුවත් බර කරත්තේ බරත්. ධම්මපදයේ පළවෙනි ගාථා දෙක තුල සඳහන් කරන්නේ එවැනි කාරණාවක්. එහෙමනම් අපි ඊළඟ දේශනාවේදී ධම්මපදයේ සඳහන් වෙන ගාථාවල අර්ථය අනුව ඒ අර්ථය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවත් වන විදිය පිළිබඳව අපි අවබෝධයක් ලබන්නට උත්සාහ කරමු. හැම දිනාටම ධර්මාවබෝධයෙන් නිවන් අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.